ධාතු මනසිකාරය. පුනච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථා තිතං යථා පනිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. පද අර්ථ. පුනච පරං යලි වෙනත් භාවනාවක් කියමි. භික්ඛවේ පින්වත් මහණෙනි. භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව. ඉමමේව කායං මේ කයම යථා තිතං යම් ආකාරයකින් පවතීද යථා පනිහිතං යම් ආකාරයකින් පිහිටා තිබේද ධාතුසෝ මූලික ස්වභාවයන් වශයෙන් පච්චවෙක්ඛති වෙන්කොට නුවණින් සලකා බලයි. අත්තේ ඉමස්මින් කායේ මේ කයෙහි ඇත්තේ පඨවි ධාතු පොළවට පස්වී යන ගොරෝසු ස්වභාවයන්ය. ආපෝ ධාතු දිය වී යන වැగిරෙන ස්වභාවයන්ය. තේජෝ ධාතු සිසිල් වී යන උණුසුම් ස්වභාවයන්ය. වායෝ ධාතුති හමා යන වායු ස්වභාවයන්ය වශයෙනි. පද ගැලපීම. පින්වත් මහණෙනි, යලි වෙනත් භාවනාවක් කියමි. සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව මේ කයම යම් ආකාරයකින් පවතීද යම් ආකාරයකින් පිහිටා තිබේද මේ කය අරමුණු කොට මූලික ස්වභාවයන් වශයෙන් වෙන්කොට නුවණින් විමසා බලයි. මේ කයෙහි ඇත්තේ පොළවට පස් වී යන ගොරෝසු ස්වභාවයන්ය. දිය වී යන වැగిරෙන ස්වභාවයන්ය. සිසිල් වී යන උණුසුම් ස්වභාවයන්ය. හමා යන වායු ස්වභාවයන්ය වශයෙනි. විස්තර. මේ සංසාර ගමන මුළුමනින්ම සකස් වී තිබෙන්නේ අනවබෝධය හෙවත් අවිද්‍යාව පදනම් කරගෙනය. යථාර්ථය අවබෝධ කර ගැනීම යනු අනවබෝධයෙන් මිදී විද්‍යාව පහළ කර ගැනීමයි. සද්ධර්මයෙන් නිති උපදෙස් ලැබෙන්නේ ඒ සඳහා නුවණින් විමසා බැලීමටය. විදර්ශනා නමින් හඳුන්වනු ලබන්නේද එයයි. එහිලා සතර මහා ධාතුන්ද තථාගත ශ්‍රාවකයෙකු විසින් අවබෝධ කරගත යුතු මූලික ස්වභාවයකි. පංච උපාදානස්කන්ධේහි රූප උපාදානස්කන්ධය වශයෙන් හඳුන්වන්නේද සතර මහා ධාතුන් හා එයින් හටගත් දේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතුන් දුටුවේ මේ ආකාරයෙනි. පින්වත් මහණෙනි, ඊ타ම දරුණු විෂ සහිත, ගෝර විෂ සහිත භයානක සර්පයන් 4 දෙනෙක් සිටිනවා යයි සිතමු. ඔය සර්පයන් 4 දෙනාව එක්තරා මිනිසෙකුට බාර දෙයි. ඒ මිනිසයා බොහෝ කලක් සුවසේ ජීවත් වනු කැමැති දුකට අකමැති කෙනෙකි. ඔහුට මෙසේ කියයි. එම්බා පුරුෂය, මෙන්න ඔබට ඊ타ම දරුණු විෂ සහිත විෂගෝර සර්පයන් 4 දෙනෙක්. හැබැයි ඔබ මේ සර්පයන් 4 දෙනාටම හොඳින් සැලකිය යුතුය. සුදුසු කාලයට නැගිට්ටවිය යුතුය. සුදුසු කාලයට නැහැවිය යුතුය. සුදුසු කාලයට ආහාර පාන දිය යුතුය. සුදුසු කාලයට නිදි කරවිය යුතුය.
එහෙත් ඔය සර්පයන්ගෙන් එක්කෙනෙක් හෝ කිපුණොත් ඔබව මරා දමන්නට පුළුවනි. ඔබට මරණීය වේදනා ඇති කරවන්නටත් පුළුවනි. පින්වත් මහණෙනි, ඊටාම උග්‍ර විෂ සහිත, ගෝර විෂ සහිත සර්පයන් 4 දෙනා යනු මේ සතර මහා භූතයන්ට නමකි. එනම් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය. ආසිවිසෝපම සුත්ත සංයුක්ත නිකාය. සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය දැන ගැනීම සද්ධර්ම අවබෝධය පිණිස මහත්සේ උපකාරී වන බව බුදුරජාණන් වහන්සේගේ අදහස විය. පින්වත් මහණෙනි, පඨවි ධාතුව අනිත්‍යය. විපරිණාමයට පත්වේ, වෙනස් වී යන ධර්මයකි. ආපෝ ධාතුවද, තේජෝ ධාතුවද, වායෝ ධාතුවද අනිත්‍යය. විපරිණාමයට පත්වේ, වෙනස් වී යන ධර්මයකි. පින්වත් මහණෙනි, යම් කෙනෙක් සතර මහා ධාතුන් කෙරෙහි දක්නට ලැබෙන මේ ධර්මතාවය ඒ ආකාරයෙන්ම අවබෝධ ඥාණයෙන් දැනගනීද, දැකගනීද, ඔහු නිවන් අවබෝධ කර ගැනීමට සුදුස්සෙකි. ධාතු සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, මේ පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ යම් උපතක් වේද, යම් පැවැත්මක් වේද, යම් පහළ වීමක් වේද, ඒ වනාහි දුකෙහි උපතය, රෝගයන්ගේ පැවැත්මය, ජරා මරණයේ පහළ වීමය. උප්පාද සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යන මේ සතර මහා ධාතුන් කෙරෙහි ආශාවෙන් ඇලීමක් හෙවත් ඡන්ද රාගයක් ඇද්ද, එය වනාහි සිතෙහි කෙලසීමකි. ධාතු සුත්ත සංයුක්ත නිකාය. සතර මහා ධාතුන්ගේ පැවැත්ම ඊ타ම ගොරෝසු ආකාරයෙන් හෝ ඊ타ම සියුම් ආකාරයෙන් හෝ පවතී. එයින් මිදී ගිය සතර මහා ධාතු නොමැති සසරක් නොමැත. අරහත්වයට පත් වූ සිතෙහි පමණි සතර මහා ධාතුන් නොපිහිටන්නේ. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කෙනෙක් උන්වහන්සේගෙන් අපූර්ව ප්‍රශ්නයක් ඇසුවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මේ සසර සැඩපහරේ නැවැත්මක් තිබෙන්නේ කොහෙද? සංසාර චක්‍රය නැත්තේ කොහෙද? නාමයත් රූපයත් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහේද? මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දී වදාළේ සංසාර ගමන පිළිබඳ ප්‍රශ්නය සදහටම විසඳෙන අයුරිනි. පින්වත් දෙවිඳුනි, යම් තැනක පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නොපිහිටයිද, අන්න එතන සසර සැඩපහර නැත. එතන සංසාර චක්‍රය නැත. එතනින් නාමයත් රූපයත් ඉතිරි නැතුව නිරුද්ධ වෙයි. එනම් නිවනය. සරසුත්ත සංයුක්ත නිකාය. සතර මහා ධාතුන් තේරුම් ගත හැකි ක්‍රමයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළසේක. පින්වත් භික්ෂුව, කුමක්ද මේ පඨවි ධාතුව? මේ පඨවි ධාතුව තමා තුලද තිබේ, තමාගෙන් බාහිරවද තිබේ? පින්වත් භික්ෂුව, තමා තුල තිබෙන පඨවි ධාතුව කුමක්ද? තමා තුල තමාගේ යයි සලකනු ලබන මේ කයෙහි ගොරෝසු වූ රළු වූ යමක් ඇද්ද? එයයි. ඒ කුමක්ද යත්? කෙස්ය, ලොම්ය,
නියපොතුය, දත්ය, සම්ය, මස්ය, නහරවැල්ය, ඇටය, ඇටළොඳය, වකුගඩුය, හෘදමාංශය, කැවුතු මස හෙවත් අක්මාවය, පිත්තාශය, බඩදිවය, පෙනහළුය, කුඩා බඩවැලය, මහා බඩවැලය, බොක්ක හෙවත් ආමාශයය, අසුචිය. එමෙන්ම තමාගේ යයි සලකනු ලබන මේ කයෙහි ගොරෝසු වූ රළු වූ වෙන යමක් ඇද්ද? එයත් පඨවි ධාතුවමය. පින්වත් භික්ෂුව, මෙසේ මෙය ආධ්‍යාත්මික පඨවි ධාතුව වශයෙන් සලකනු ලැබේ. මෙසේ යම්කිසි ආධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද? බාහිර පඨවි ධාතුවක් ඇද්ද? ඒ සියල්ලම පඨවි ධාතුවමය. මේ පඨවි ධාතුව මගේ නොවේ. මේ පඨවි ධාතුව මම නොවෙමි. පඨවි ධාතුව මගේ ආත්මය නොවේ. යැයි හරියාකාර ලෙස මනාව වටහාගත් අවබෝධඥානිය තුලින් දැකිය යුතුය. ඔය ආකාරයෙන් හරියාකාර ලෙස අවබෝධඥානයෙන් දකින විට පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුව කෙරෙහි සිත නොඇලී යයි. පින්වත් භික්ෂුව, ආපෝ ධාතුව යනු කුමක්ද? මේ ආපෝ ධාතුව තමා තුලද තිබේ. තමාගෙන් බාහිරවද තිබේ. පින්වත් භික්ෂුව, තමා තුල තිබෙන ආපෝ ධාතුව කුමක්ද? තමා තුල තමාගේ යයි සලකනු ලබන මේ කයෙහි වැగిරෙන්නා වූ වැగిරෙන ස්වභාවයෙන් යුතු වූ යමක් ඇද්ද? එයයි. ඒ කුමක්දයත් පිතය, සෙමය, සැරවය, ලේය, දහඩියය, තෙල් මන්දය, කඳුළුය, උරුණු තෙල්ය, කෙලය, සොටුය, සඳ මිදුළුය, මුත්‍රාය. එමෙන්ම තමාගේ යයි සලකනු ලබන මේ කයෙහි වැగిරෙන්නා වූ වැగిරෙන ස්වභාවයෙන් යුතු වූ යමක් ඇද්ද? එයත් ආපෝ ධාතුවමය. පින්වත් භික්ෂුව, මෙසේ මෙය ආධ්‍යාත්මික ආපෝ ධාතුව වශයෙන් සලකනු ලැබේ. මෙසේ යම්කිසි ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් ඇද්ද? බාහිර ආපෝ ධාතුවක් ඇද්ද? ඒ සියල්ලම ආපෝ ධාතුවමය. මේ ආපෝ ධාතුව මගේ නොවේ. ආපෝ ධාතුව මම නොවෙමි. ආපෝ ධාතුව මගේ ආත්මය නොවේ යයි හරියාකාර ලෙස මනාව වටහාගත් අවබෝධඥානය තුලින් දැක්ක යුතුය. ඔය ආකාරයෙන් හරියාකාර ලෙස අවබෝධඥානයෙන් දකින විට ආපෝ ධාතුව කෙරෙහි කලකිරෙයි. ආපෝ ධාතුව කෙරෙහි සිත නොඇලී යයි. පින්වත් භික්ෂුව, තේජෝ ධාතුව යනු කුමක්ද? මේ තේජෝ ධාතුව තමා තුලද තිබේ. තමාගෙන් බාහිරවද තිබේ. පින්වත් භික්ෂුව, තමා තුල තිබෙන තේජෝ ධාතුව කුමක්ද? තමා තුල තමාගේ යයි සලකනු ලබන මේ කයෙහි උණුසුම් වූ උණුසුම් ස්වභාවයෙන් යුක්ත වූ යමක් ඇද්ද? එයයි. ඒ කුමක්ද? යම් උණුසුමකින් තමා දවයිද? යම් උණුසුමකින් දිරීමට පත් කරවයිද? යම් උණුසුමකින් දහනය ඇති කරවයිද? යම් උණුසුමකින් තමා අනුභව කළ රස විඳි පානය කළ දේ මනාකොට දිරවා දමයිද? මෙවැනි වෙනත් යම් කිසි උණුසුම් සහගත කිසිවක් තමාගේ සිරුරෙහි වේද? එයත් තේජෝ ධාතුවමය. පින්වත් භික්ෂුව, මෙය වනාහි ආධ්‍යාත්මික
තේජෝ ධාතුව වශයෙන් සලකනු ලැබේ. මෙසේ යම්කිසි ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් ඇද්ද බාහිර තේජෝ ධාතුවක් ඇත්තේය. ඒ සියල්ලම තේජෝ ධාතුවමය. මේ තේජෝ ධාතුව මගේ නොවේ. තේජෝ ධාතුව මම නොවෙමි. තේජෝ ධාතුව මගේ ආත්මය නොවේ. යැයි හරියාකාර ලෙස මනාව වටහාගත් අවබෝධඥානය තුළින් දැක්ක යුතුය. ඔය ආකාරයෙන් හරියාකාර ලෙස අවබෝධඥානයෙන් දකින විට තේජෝ ධාතුව කෙරෙහි කලකිරෙයි. තේජෝ ධාතුව කෙරෙහි සිත නොඇලී යයි. පින්වත් භික්ෂුව, වායෝ ධාතුව යනු කුමක්ද? තමා තුළ තමාගේ යයි සලකනු ලබන මේ කයෙහි හමා යන්නා වූ හමා යන ස්වභාවයෙන් යුක්ත වූ යමක් ඇද්ද? එයයි. ඒ කුමක්ද යත් මුඛයෙන් උඩට එන වාතයය. අදෝ මාර්ගයෙන් යටින් පිටවන වාතයය. කුසෙහි පිරී වාතයය. සිරුරේ තනින් තන තිබෙන වාතයය. සිරුරේ අවයව පුරා දිවෙන වාතයය. ආශ්වාස ප්‍රාශ්වාස වාතයය. මෙවැනි වෙනත් යම් කිසි වාතයක් තමාගේ සිරුරෙහි වෙද්ද එය වායෝ ධාතුවමය. පින්වත් භික්ෂුව, මෙය වනාහි ආධ්‍යාත්මික වායෝ ධාතුව වශයෙන් සලකනු ලැබේ. මෙසේ යම්කිසි ආධ්‍යාත්මික වායෝ ධාතුවක් ඇද්ද බාහිර වායෝ ධාතුවක් ඇද්ද? ඒ සියල්ලම වායෝ ධාතුවමය. මේ වායෝ ධාතුව මගේ නොවේ. වායෝ ධාතුව මම නොවෙමි. වායෝ ධාතුව මගේ ආත්මය නොවේ යයි හරියාකාර ලෙස මනාව වටහාගත් අවබෝධඥානයෙන් දැක්ක යුතුය. ඔය ආකාරයෙන් හරියාකාර ලෙස අවබෝධඥානයෙන් දකින විට වායෝ ධාතුව කෙරෙහි කලකිරෙයි. වායෝ ධාතුව කෙරෙහි සිත නොඇලී යයි. ධාතු විභංග සුත්ත මජ්ක්‍ධිම නිකාය. සෙය්‍යථාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසීවා ගාවින් විදිත්වා චාතුම් මහාපතේ කිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස ඒව මේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යතා තිතං යතා පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. පද අර්ථ සෙය්‍යතාපි යම් ආකාරයකින් භික්ඛවේ පින්වත් මහණෙනි දක්ඛෝ දක්ෂ වූ ගෝඝාතකෝ වා ගව ඝාතකයෙකු හෝ ගෝඝාතකන්තේ වාසීවා ගව ඝාතකයෙකුගේ ගෝලයෙක් හෝ ගාවින් ගව දෙනක වදිත්වා මරා දමා චාතුම් මහා පතේ සතර මහා සන්ධියක කිලසෝ පටි විභජිත්වා කෑලි කෑලි වශයෙන් ඒ ගව මස බෙදා තබා නිසින්නෝ අස්ස සිටින්නේ වේද. ඒව මේව කෝ අන්න ඒ ආකාරයෙන්ම භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව ඉමමේව කායං
මේ කයම. යතා ටිතං යම් ආකාරයකින් පවතීද. යතා පනිහිතං යම් ආකාරයකින් පිහිටා තිබේද. ධාතුසෝ මේ කය අරමුණු කොට මූලික ස්වභාවයන් වශයෙන්. පච්ච වෙක්කති wen wen කොට නුවණින් විමසා බලයි. අත්ති ඉමස්මින් කායේ මේ කයෙහි ඇත්තේ. පඨවි ධාතු පොළවට පස් වී යන ගොරෝසු ස්වභාවයන්ය. ආපෝ ධාතු දිය වී යන වැగిරෙන ස්වභාවයන්ය. තේජෝ ධාතු සිසිල් වී යන උණුසුම් ස්වභාවයන්ය. වායෝ ධාතුති හමා යන වායු ස්වභාවයන්ය වශයෙනි. පද ගැලපීම. යම් ආකාරයකින් පින්වත් මහණෙනි දක්ෂ වූ ගව ඝාතකයෙක් හෝ ගව ඝාතකයාගේ ගෝලයෙක් හෝ ගව දෙනක මරා දමා සතරමන් සන්ධියක කෑලි කෑලි වශයෙන් ඒ ගව මස බෙදා තබා සිටින්නේ වේද. අන්න ඒ ආකාරයෙන්ම පින්වත් මහණෙනි සද්ධර්මය අවබෝධ කරගනු කැමති භික්ෂුව මේ කයම යම් ආකාරයකින් පවතීද යම් ආකාරයකින් පිහිටා තිබේද මේ කය අරමුණු කොට මූලික ස්වභාවයන් වශයෙන් wen wen කොට නුවණින් විමසා බලයි. මේ කයෙහි ඇත්තේ පොළවට පස් වී යන ගොරෝසු ස්වභාවයන්ය. දිය වී යන වැగిරෙන ස්වභාවයන්ය. සිසිල් වී යන උණුසුම් ස්වභාවයන්ය. හමා යන වායු ස්වභාවයන්ය වශයෙනි. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ. ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද. කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. බහිද්ධා වා කායේ අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද. කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. අජ්ජත් බහිද්ධා වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද. කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. තමාගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා
සතර මහා ධාතුන් මුල් කොට මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා මේ කය ආහාර නිරෝධයෙන් අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා සතර මහා ධාතුන් මුල් කොට මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයද ආහාර නිරෝධයෙන් අභාවයට පත්වන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම සතර මහා ධාතුන් මුල් කොට මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ කය ආහාර නිරෝධයෙන් අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයද ආහාර නිරෝධයෙන් අභාවයට පත්වන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අත්ථි කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ අත්ථි කායෝතිවා හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යයි. 50 සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට සති සතර මහා ධාතුන් අරමුණු කොට මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් ඥානමත්තාය අවබෝධ ඥානය දියුණු වීම පිණිසම පවතී. පතිස්සති මත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. අනිස්සිතෝච එබඳු තැනැත්තා සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනී. එවං පිඛෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සතර මහා ධාතුන් අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම සද්ධර්මය අවබෝධ කරනු කැමති ඒ ශ්‍රාවකයා හට හේතුඵල ධර්මයක් වශයෙන්
සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යයි සතර මහා ධාතුන් අරමුණු කොට මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තවදුරටත් අවබෝධ ඥානය දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. එබඳු තැනැත්තා සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි කිසිවක් මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකයේහි කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනී. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සතර මහා ධාතුන් අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ධාතු මනසිකාර පබ්බං නිට්ඨිතං. ධාතු වශයෙන් සිහි කිරීමේ භාවනා කොටස නිවා විය.